දෙනාටම තිරුවන් සරණයි. අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ පිරිවෙනේ මූලික පන්තිය එක වසරට අයත් පාලි පොත ව්‍යාකරණත් සමග අභ්‍යාසත් අපි කරනවා. එතකොට පුළුවන් Taman අභ්‍යාස කරලා ඒ ටික හරිද කියලා බලා ගන්නත් පුළුවන්. එතකොට මූලික පන්තිය කියලා කියන්නේ එක වසර අලුතෙන්ම පාලි භාෂාව ඉගෙන ගන්න පන්තියක්. මුලින්ම පාලි භාෂාව ඉගෙන ගන්න අලුත් පොඩි හාමුදුරුවෝ ඒ වගේම ගිහි දරුවෝ ඉන්න පන්තිය. ඒක නිසා මේ පාඩම් මාලාව හරිය සරලව කරගෙන යන්නේ. එතකොට මේ ටික පිළිබඳව හොඳ අවධානයෙන් අහගෙන ඉඳලා නැවතත් පරිශීලනය කරලා මේ භාෂාව ඉගෙන ගන්න භාෂා වර්ධනය කරගන්න දැනුම වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි අපි අද බලමු පළවෙනි පාඩම. උඩ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා පාලි භාෂා. පාලි භාෂා. එතකොට පාලි භාෂා කියලා කිව්වේ මෙතන පාලි භාෂාව පළවෙනි පාඩම. මෙතන අපි සමහර අය අපිට යන શબ્ද කරනවා පාලි භාෂා කියලා කියනවා. එහෙම කිව්වොත් වැරදි. මොකද සායනක් පාලි හොඩියේ නැහැ. එතකොට පාලි භාෂා කියලා කිව්වේ පාලි භාෂාව. ඊළඟට කියලා තියෙනවා පඨමෝ පාඨෝ. පඨමෝ පාඨෝ. මේ පඨමෝ කියලා කියන්නේ පළවෙනි. පළමුවැනි. එකට කියලා කියන්නේ ඒක. ඒක කියලා කියන්නේ එක. පඨමෝ කියලා කියන්නේ පළවෙනි. දැන් අපි ඉංග්‍රීසියෙන් දන්නවා one කියලා කියනවා එකට පළවෙනි කියලා කියන්නේ අපි මෙහෙම දානවා නේද? first අන්න ඒ වගේ. ඒකට පඨමෝ පාඨෝ පළමුවෙනි පාඩම. පාඨෝ කියන්නේ පාඩම. පළවෙනි පාඩම තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. එතකොට මොනවද මේ පාලි කියලා කියන්නේ? අපි ඇත්තටම දැන් අලුත් පන්ති නිසා පාලි ඉගෙනගෙන නැහැ. අපි පාලි දන්නේ නැහැ. අපි දන්නවා. ඒ කොහොමද අපි දන්නවා කියලා කියන්නේ? අපි භාවිත කරන බොහෝ ගාථා දැන් පංචශීලය ගත්තොත් සිල්පද පහ පාලියෙන්. දසශීල් මේ වගේ අටශීල් දසශීල් මේවා තියෙන පාලි භාෂාවෙන්. එතකොට අපි වන්දනා කරන ගාථා මේවා තියෙන පාලි භාෂාවෙන්. එතකොට පළවෙනි පාඩමේ මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා ලියා ඇති පොත් හඳුන්වන්නේ ත්‍රිපිටකය නමිනි. ඒවා ලියා ඇත්තේ පාලි භාෂාවෙන්. ශ්‍රී මුක දේශනා. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන උන්වහන්සේට ගෞරවයක් පිණිස ශ්‍රී මුක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උන්වහන්සේගේම දේශනා අපි දන්නවා ඇතුළත් වෙලා අපි දැන් ත්‍රිපිටක ධර්මය ඉගෙන ගන්න ඕනේ. අපේ එක විෂයක් තමයි ත්‍රිපිටක ධර්මය. ත්‍රිපිටක ධර්මය. මේ ත්‍රිපිටක කියලා කිව්වේ පිටක තුනක් තියෙනවා. ඒකට ත්‍රිපිටක ධර්මය ඉගෙන ගන්නකොටත් අපිට පාලි භාෂාව අයත් වෙනවා. මොනවද මේ ත්‍රිපිටක කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා ඇතුළත් ත්‍රිපිටකය. පිටක තුනක් තියෙනවා. 1 2 3. පළවෙනි එක සූත්‍ර පිටකය. 2 විනය පිටකය. 3 අභිධර්ම. අභිධර්ම පිටකය. 1 සූත්‍ර පිටකය, 2 විනය පිටකය, 3 අභිධර්ම පිටකය. මෙන්න මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඇතුළත් වෙලා තියෙන මෙන්න මේ කොටස් තුනයි. එතකොට උන්වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර විනය අභිධර්මය අපි පරිශීලනය කරනකොට අපි කියන ත්‍රිපිටක පොත් ලියලා තියෙන්නේ පාලි භාෂාවෙන්. එතකොට අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉගෙන ගන්න නම් මේ පාලි භාෂාව පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙතනම කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා ලියා ඇත්තේ පාලි භාෂාවෙනි. එතකොට සූත්‍ර විනය අභිධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ප්‍රඥාවක් බවට පත් වෙන්න අපිට පාලි භාෂාව ඉගෙන ගන්න වෙනවා.
එතකොට ඒ ටික එහෙම තියලා ඊළඟට කියනවා භාෂාව ලියා දැක්වීම සඳහා අපට අකුරු අවශ්‍යය. පාලි භාෂාවේ අකුරු 41ක් දක්නට ලැබේ. මතු දැක්වෙන එම අකුරු නිවැරදිව උච්චාරණය කරමින් කියවන්න. හරි. එතකොට මොනවා හරි දෙයක් අපිට ලියන්න, කියන්න, කියවන්න. අපි කියවනවා කියලා කියන්නේ සංකේත ටිකක්, අකුරු ටිකක් නේද? එතකොට භාෂාවක් ලියා දක්වන්න අපිට මොනවා හරි දෙයක් අපිට කාට හරි ලියලා දක්වන්න නම් අපිට අවශ්‍ය වෙනවා අකුරු ටිකක්. අන්නේ අකුරු ටික අපි හොඳට ඉගෙන ගන්න ඕන. පාලි වලට වෙනම අකුරු ටිකක් තියෙනවා, ඉංග්‍රීසි, එතකොට සංස්කෘත, සිංහල මේ විදිහට වෙනම අක්ෂර මාලාවක් තියෙනවා. ඉතින් මේ පන්තියේත් අපි මුලින්ම ඉගෙන ගන්නේ අක්ෂර මාලාව. එතකොට පාලි භාෂාවේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. පාලි භාෂාවේ අකුරු තියෙනවලු 41ක්. ඒ කියන්නේ හෝඩිය අකුරු තියෙනවා 41ක්. ඒ අකුරු 41 අපි හොඳට කියවලා ඒක මුලින්ම අපි කටපාඩම් කරගන්න ඕන. හෝඩිය හොඳට කටපාඩම් කරගන්න ඕන. ඊළඟ ඉස්සරහට තියෙන දේවල් ඉගෙන ගන්න. හෝඩිය බැරි වුණොත් අපිට මුකුත් කරන්න බෑ. එතකොට අපි මෙන්න මෙහෙම බලමු. ඔන්න පළවෙනි එකම තියෙනවා පාලි අක්කර මාලාව. පාලි අක්කර මාලාව. මේ කියන්නේ මොකද්ද? පාලි අක්ෂර මාලාව. පාලි අක්ෂර මාලාව. පාලි අක්ෂර මාලාව. හරි. එතකොට අකුරු 41ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා පාලි අක්ෂර මාලාවේ. එතකොට මෙන්න මෙහෙම කියමු. අකුරු 41ක් තියෙනවා. අකුරු 41ක් තියෙනවා. මේ 41 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අකුරු 41. හරියට මෙන්න මේ වගේ. 10ක් තියෙනවා. ඒක අපි 41යි කියමුකෝ. මේ 10ට කියන්නේ අපි 41 කියලා. ඒ 41 බෙදලා තියෙනවා අතු දෙකකට. 41 බෙදලා තියෙනවා. මේ අත්තට අපි කියනවා ස්වර කියලා. මේ අත්තට අපි කියමු ව්‍යංජන. සරයි ව්‍යංජන. ඔන්න උඩ 41 බෙදලා තියෙනවා ස්වර සහ ව්‍යංජන කියලා. ස්වර අකුරු කීයක් තියෙනවද? මේක අපි කියමු ස්වර. මේක ව්‍යංජන. ස්වර අකුරු 8ක් තියෙනවා. ස්වර අකුරු වලට පාලියෙන් කියනවා සර. ව්‍යංජන අකුරු තියෙනවා 33ක්. ව්‍යංජන වලට අපි කියනවා ව්‍යංජන. ව්‍යංජන වලට කියනවා ව්‍යංජන කියලා. ස්වර වලට කියනවා සරා කියලා. එතකොට ස්වර 8යි ව්‍යංජන 33යි. ස්වර 8යි ව්‍යංජන 33යි. එතකොට ඇයි මේ අකුරු ටික ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනේ? මේ ස්වර සහ ව්‍යංජන කියලා බෙදුනේ ඇයි කියන එක අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. හරි. පළවෙනියටම අපි ගමු ස්වර. ඇයි මේවට ස්වර කියලා කියන්නේ? ස්වර අක්ෂර. ස්වර අක්ෂර තියෙනවා 8ක් තියෙනවා. අපි ඒවට පාලියෙන් කියන්නේ සරා කියලා. සරා ස්වර සරා. මේ ස්වර අක්ෂර කියලා කියන්නේ කාගේවත් උදව්වක් නැතුව තනිවෙන් ශබ්ද කරන්න පුළුවන් අකුරු වලට කියනවා අපි ස්වර කියලා. ඒ කියන්නේ කවුරුවත් ඕනේ තනිව ශබ්ද කළ හැකි, තනිව උච්චාරණය කළ හැකි අකුරු ස්වර නම් වේ. ස්වර කියලා කියන්නේ තනිව උච්චාරණය කළ හැකි අකුරු ස්වර නම් වේ. එතකොට ස්වර අකුරු 8ක් තියෙනවා. අපි අකුරු 8ක් ලියාගෙන බලමු. අයන්න, ආයන්න, ඉයන්න, ඊයන්න, උයන්න, ඌයන්න, ඒයන්න, ඕයන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් මේක අපි පාඩම් කරගන්න ඕන අකුරු 8යිනේ. අයන්න, ආයන්න, ඉයන්න, ඊයන්න, උයන්න, ඌයන්න,
ඒ යන්න ඕ යන්න අයන්න ආයන්න යන්න ඊයන්න උයන්න ඌ යන්න ඒ යන්න ඕ යන්න. එතකොට මේක මන්ට අපි පාඩම් කරගන්නට ඕන. එතකොට ඔය ස්වර අකුරු 8 මේවා තනිව උච්චාරණය කරන්න පුළුවන් කියලා කිව්වා. මම ඒ වෙනස ව්‍යංජනත් එක්ක බලනකොට ව්‍යංජනත් එක්ක ව්‍යංජන අකුරු කතා කරනකොට අපි බලමු මොකද්ද මේ තනිවම උච්චාරණය කරන අකුරු සහ තව කාගේ හරි උදව්වෙන් උච්චාරණය කරන්නේ කොහොමද කියලා. දැන් එතකොට අපි ඔන්න මූලිකව ඉගෙන ගත්තා. පාලි භාෂාවේ එහෙම නැත්නම් පාලි හෝඩි අකුරු 41ක් තියෙනවා. ඒ 41 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ස්වර සහ ව්‍යංජන. එතකොට ස්වර සහ ව්‍යංජන. ස්වර වලට කියනවා සරා කියලා, ව්‍යංජන වලට කියනවා ව්‍යංජන. ස්වර තියෙනවා අකුරු 8ක්. ඒ 8 ඉගෙන ගත්තා. අයන්න ආයන්න, යන්න යන්න, උයන්න ඌයන්න, ඒ යන්න ඕ යන්න. හරි. ඊළඟට අපි බලමු ව්‍යංජන අකුරු. ව්‍යංජන අකුරු. ව්‍යංජන. ව්‍යංජන. මේකට කියනවා ව්‍යංජන. පාලියෙන් කියනවා ව්‍යංජන කියලා. අකුරු තියෙනවා 33ක්. ව්‍යංජන අකුරු එහෙම නැත්නම් ව්‍යංජන අකුරු 33ක්. මෙහි ව්‍යංජනාක්ෂර හල් අකුරුය ස්වරයක් ආරූඪ කර ඇත්තේ කියවීමේ පහසුව සඳහාය. අන්න ව්‍යංජන වලට ස්වරයක් ආරූඪ කරලු එකතු කරලා තියෙනවලු. ස්වර අකුරු වලට ව්‍යංජන අකුරු වලට ව්‍යංජන අකුරු වලට ස්වර ආරූඪ කරලා කියවීමේ පහසුව සඳහාලු එහෙම කරලා තියෙන්නේ. අපි බලමු ව්‍යංජන අකුරු ටික ලියාගෙන. කා ඛ ගා ඝ ङ चा छ जा झ ञ टा ठ ડા ઢ ન તા ધ દા ધ ન પા ફ બા ભ મ યા ર લ વ सा हा ल අම් ව්‍යංජන අකුරු 33. එතකොට කියනවා මේ ව්‍යංජන අකුරු තියෙන්නේ ස්වරයක් ආරූඪ කරලු. අපිට ඒක දැන් මේ හැම මේ දකින්න හැම අකුරකටම අයන්න එකතු කරලා තියෙන්නේ. මේ ව්‍යංජන අකුරු වල ස්වභාවය තමයි ව්‍යංජන කියලා කියන්නේ මේව නිතරම තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ හල් කරලා තියෙන්නේ. මේක කියවන්න අමාරුයි. මේක කියවන්න අමාරුයි. කියවන්න බැරි නිසා මේ හැම අකුරක්ම මේ විදිහට තියෙන හල් කරලා. ඒකට දැන් අපි පාඩම් කරන්න ගියොත් හල් විදිහට පාඩම් කරන්න ගියොත් අපිට මේක අවුරුදු ගානකට පාඩම් කරගන්න හම් වෙන්නේ නැහැ. මොකද අපිට රිද්මයකට තාලයකට පාඩම් කරගන්න බැහැනේ. තාලයකට රිද්මයකට අපි අනුගත වෙලා යමක් පාඩම් කරනකොට තමයි ඒක අපිට ඉක්මනට ඇතුළට වදින්නේ. හොඳට පාඩම් කරන්න. ඉතින් මේක සකසලා තියෙනවා ස්වරයක් එකතු කරලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අල් කයන්න පළවෙනිම ස්වරය තමයි අපි ඉගෙන ගත්ත අයන්න. අල් කයන්නට අයන්න එකතු වුනහම හැදෙනවා ක. ඒක දැනගන්න පුළුවන්. ක කියලා කියනකොට අවසානයේ අපිට ඇහෙනවා ආ කියලා ශබ්දයක්. කා කියනකොට ආ කියලා ශබ්දයක් ඇහෙනවා. ආ. එතකොට මෙතෙන්ට මෙහෙම එකතු කරොත් අල් කයන්නට ආයන්න හැදෙනවා කා කියලා. අපි ඒ අකුර ශබ්දෙට උච්චාරණය කරනකොට එකතු වෙච්ච ස්වරය තමයි අවසානට ඇහෙන්නේ. එකතුණු ස්වරය තමයි ඇහෙන්නේ. එතකොට දැන්
ව්‍යංජන අකුරු වලට කාගේ හරි උදව්වක් ඕන ශබ්ද කරන්න. හැබැයි ස්වර අකුරු වලට ඕනේ නැහැ. අන්න ඒක නිසා අපි කියනවා ස්වර අකුරු වලට පණකුරු කියලා, පණ තියෙන අකුරු කියලා කියන කාගෙන්වත් උදව්වක් නැතුව තනිවම උච්චාරණය කරන්න, තනිවම කියවන්න පුළුවන්. හැබැයි ව්‍යංජන අකුරු තනිවම උච්චාරණය කරන්න බෑ. ස්වරයකින් ආධාරයක් ඉල්ල ගන්න ඕන. මේ එක අකුරකට අපිට පුළුවන් ස්වර අකුරු 8ම එකතු කරන්න. අපි එකතු කරලා බලමු. මෙතනින් අහම්බෙන් අකුරත් තෝරගෙන අපි දයන්, අල් දයන්, අයන් එකතු කරලා අල් දයන්, ආයන්, අල් දයන්, අයන්, ඉයන්, අල් දයන්, ඊයන්, අල් දයන්, උයන්, අල් දයන්, ඌයන්, අල් දයන්, ඒයන්, අල් දයන්, ඕයන්. බලමු. අල් දයන්ට අයන් එකතු වුනහම දයන් හැදෙනවා. ආයන් එකතු වුනහම දා. මේ අවසානට මේ ස්වරය ඇහෙනවා. දි අනි යන්න ඇහෙනවා. දී ඊයන් දු උයන් ඇහුණා. දු උයන් ඇහුණා. දු අනු උයන් ඇහුණා. දේ අන ඒයන් ඇහුණා. දෝ. එතකොට මේ ඕනම ව්‍යංජන අකුරක් අපිට ශබ්ද කරන්න පුළුවන් 8 විදියකට මේ ස්වරාට එකතු කරලා 8 විදියකට උච්චාරණය කරන්න පුළුවන්. එතකොට දැන් ඔන්න අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩම. මේ පාඩමේ අපි පළවෙනි පාඩමේ විශේෂ පාලි ධම්මපදයේ වර්ණැගිල්ල මෙහෙම පාඩම් කරලා තියෙන නිසා පොඩි පාලි වාක්‍ය 3කුත් තියෙනවා කටපාඩම් කරගන්න. ඒවා අපිට පස්සේ ගොඩාක් වැදගත් වෙන ඒවා. දැන්ම පාඩම් කරලා තියාගත්තාම ඒක පස්සේ ගොඩාක් වටිනවා. අර උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියන වගේ අනාගතයේ ඒක ගොඩාක් වටිනවා අපිට. හරි දැන් අපි මෙතෙක් ඉගෙන ගත්ත ටික බලමු. පාලි භාෂාව ගැන ඉගෙන ගත්ත බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ත්‍රිපිටකය. එහෙම නැත්නම් උන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ඇතුළත් වෙලා තින්නේ පාලි භාෂාවෙන්. ඉතින් හාමුදුරුවෝ කෙනෙක් නිසා බුදුහාමුදුරන්ගේ ධර්මය ඉගෙන ගන්නකොට අපිට පාලි භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. අපි ඉගෙන ගත්ත ඔන්න පළවෙනි එක තමයි පාලි හෝඩියේ අකුරු 41ක් තියෙනවා කියලා. හෝඩිය අකුරු 41යි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේක හෝඩිය අකුරු කියලාම ලියමුකෝ. හෝඩියේ අක්ෂර. හෝඩිය අක්ෂර 41ක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගත්ත මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ තමයි ස්වර ව්‍යංජන. මතක ඇති ස්වර අකුරු 8ක් තියෙනවා කිව්වා. ව්‍යංජන 33ක් තියෙනවා කියලා කිව්වා. ඒක දැන් පාඩම් කරලා ලියා ගන්න පුළුවන් වෙනවා. ස්වර වලට පාලියෙන් කිව්වා සරා කියලා. ව්‍යංජන වලට කිව්වා ව්‍යංජන. ව්‍යංජනා කියලා. ස්වර සහ ව්‍යංජන. සරා ව්‍යංජන. එතකොට ස්වර අකුරු වලට මතකයි අයන්න ආයන්න ඉයන්න ඊයන්න උයන්න ඌයන්න ඒයන්න ඕයන්න. ව්‍යංජන කක ගගන චක චජන ටට රටන තත දදන පප වගම යරලව සහල අං කියන අකුරු 33. ඒකට ස්වර කියලා කියන්නේ කාගෙන්වත් උදව්වක් නැතුව තනියම උච්චාරණය කරන්න පුළුවන් අකුරු වලට අපි කිව්වා ස්වර කියලා. එතකොට ස්වරයන්ගේ උදව්වෙන් උච්චාරණය වෙන, ස්වරයන්ගේ උදව්ව නිසා උච්චාරණය කරන අකුරු වලට අපි ව්‍යංජන නැත්නම් ව්‍යංජන කියලා කිව්වා. ඒවා නිතරම පවතින්නේ හල් අකුරු වශයෙන්. මම කිව්වා කටපාඩම් කරගන්න පුංචි වාක්‍ය 3ක් තියෙනවා කියලා. අංක 1 අක්කරා පාදයෝ ඒක චත්තා වේසං. අහලදී අච්චුකතේ යටම තියෙනවා අක්කරා පාදයෝ ඒක චත්තා වේසං පළවෙනි එක. 2 තත්තෝ දන්තා සරා 8. තත්තෝ දන්තා සරා 8. තත්තෝ දන්තා සරා 8. 3 සේසා ව්‍යංජන. සේසා ව්‍යංජන.
ඔන්න සූත්‍ර මේවට කියන අපි මේව තමයි බාල අවතාරයේ තියෙන සූත්‍ර. එතකොට ව්‍යාකරණ ඉගෙන ගන්නකොට මේ සූත්‍ර හොඳට පාඩම් කරලා තේරුණා. අක්කරාපාදයෝ ඒක චත්තාලීසං විනාඩි දෙකක් යන්නේ පාඩම් කරගන්න. සත්තෝ දන්තා සරාට සේසා ව්‍යංජන. දැනට මම මේක කෙටියෙන් මේක විස්තරය කියන්නම්. අක්කරාපාදයෝ ඒක චත්තාලීසං අයන්න මුල් කොටගෙන අපි දන්නවා හෝඩිය පටන් ගන්න අයන්නේ. එතකොට මුල් මකුර තමයි අයන්න. මෙයා කියනවා අයන්න මුල් කොට ඇති අකුරු 41ක් තියෙනවලු හෝඩියේ. අන්න අර කියපු කතාවම තියෙනවා. අයන්න මුල් කොට ගත්ත අකුරු 41ක් පාලි හෝඩියේ තියෙනවලු. ඒක කියන්නේ කොහොමද? අක්කරාපාදයෝ ඒක චත්තාලීසං. සත්තෝ දන්තා සරා අට්ට. මෙතන කියනවා සත්ත එහි ඕ දන්තා සරා අට්ට. අපි දන්නවා ස්වර ටික ඉවර වෙන්නේ. අයන්න ආයන්න ඊයන්න ඊයන්න උයන්න ඌයන්න ඒයන්න ඕයන්න ඕදන්තා. එතකොට ඔයන්නෙන් අවසන් කොට ඇති. ඔයන්නෙන් අවසන් කොට ඇති. එතකොට ස්වර ඉවර වෙන්නේ ඔයන්නෙන්. ඔයන්නෙන් අවසන් කොට ඇති අකුරු 8ක් තියෙනවලු. ඒ කියන්නේ අකුරු 8ක් තියෙනවලු. මේක 41ක් තියෙනවා කියලා කියනවා. ඔයන්න දක්වා තියෙන අකුරු 8 ස්වර කියලා හඳුන්වනවා. සේසා ව්‍යංජන. අන්න එතකොට මේ ස්වර අකුරට අයින් කරාම සේසා ඉතිරි වෙච්ච ඒවට කියනවලු ව්‍යංජන කියලා. ඉතිරි වෙච්ච අකුරු වලට කියනවා ව්‍යංජන කියලා. මම හිතන්නේ පැහැදිලි ඇති. ඔන්න ඔක තමයි පළවෙනි පාඩම අපේ. පළවෙනි පාඩම. අභ්‍යාස ටිකකුත් තියෙනවා. අපි මේ අභ්‍යාස ටිකත් එමිහිට කතා කරමු. හරි අපි කතා කරා පඨමෝ පාඨෝ පළමුවෙනි පාඩම කෝඩිය පිළිබඳව ඉගෙන ගත්තා. ඒකට ඒ ඉගෙනගත්ත කාරණා වලින් අපිට අභ්‍යාසයක් දීලා තියෙනවා. එකයි අභ්‍යාසය සම්පූර්ණ කරන්න කියලා. හරි ලේසි. අර මුලින් කරපු පාඩම අපි හොඳට අහගෙන හිටියනම් අවබෝධයක් ලැබුණා නම් නැවත නැවතත් ඒක බලලා අවබෝධයක් ලබා ගත්තා නම් මේ ටිකට උත්තර හරි ලේසියෙන් ලියන්න පුළුවන්. බලමු අපි මොනවද අභ්‍යාසයට දීලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නය තමයි පාලි හෝඩියේ අකුරු කීයද? ඔන්න පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා පාලි හෝඩියේ අකුරු කීයද? දැන් අපි ඒක ඉගෙන ගත්ත සූත්‍රයකුත් එක්කම අපි ඉගෙන ගත්තා. අපි දන්නවා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි පාලි හෝඩියේ අකුරු 41ක් තියෙනවා. ඒ කොහොමද ඒක කිව්වේ? අක්කරාපාදයෝ ඒක චත්තාලීසං කියලා. අක්කරාපාදයෝ ඒක චත්තාලීසං. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පාලි හෝඩියේ අකුරු කීයද? අකුරු 41කේ අක්කරාපාදයෝ ඒක චත්තාලීසං කියලා බාලවතාර සූත්‍රයේ කියලා තියෙනවා. මේකත් එක්කම ලිව්වොත් වැඩියෙන් ලකුණු හම්බුවේ. හරියටම උත්තරේ හරි. එතකොට ඊළඟ ප්‍රශ්නය තමයි පාලි හෝඩිය කොටස් කීයකට බෙදේද? මම අර ගහකුත් ඇඳලා පෙන්නුවා 41 මෙන්න මෙහෙම අතු බෙදෙන ගාන කිව්වා. එතකොට මේක අහනවා පාලි හෝඩිය කොටස් කීයකට බෙදේද? කොටස් දන්නවා පාලි හෝඩිය බෙදෙනවා කොටස් දෙකකට. පාලි හෝඩිය බෙදෙනවා කොටස් දෙකකට. දෙකක කියලා කියමු. පාලි හෝඩිය කොටස් දෙකයි. මොනවද? ප්‍රධාන කොටස් දෙක. මීට වඩා බෙදෙන අපි මුලින් ඉගෙන ගන්නේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ස්වර සහ ව්‍යංජන කියන කොටස් දෙකට තමයි බෙදෙන්නේ. ඊළඟ ප්‍රශ්නය 3. ස්වර අකුරු කීයද? ස්වර අකුරු කීයද? අපි ඉගෙන ගත්තා ස්වර අකුරු පණ තියෙන අකුරු තියෙනවා කියලා 8ක්. පණ තියෙන අකුරු 8ක්. ස්වර 8යි. ස්වර 8යි. සූත්‍රයකුත් කිව්වා තත්තෝ දන්තා සරා 8. එහි ඕයන්නෙන් අවසන් කොට ඇති අකුරු 8කේ. ඒවට කියනවා ඒ අකුරු 8ට කියනවා ස්වර කියලා. ස්වර අකුරු 8යි. 4 අහනවා
හතරවෙනි ප්‍රශ්නය. ව්‍යංජන අකුරු කීයද? මේක හොයාගන්න පුළුවන්. ව්‍යංජන අකුරු කීයද? 41කින් 8ක් අඩු කරලා බැලුවත් හරි. 41කින් 8ක් අඩු කරලා බැලුවත් හරි. නැත්නම් අපි ඉගෙන ගත්තා ඒත් මේත්‍රේ ඉන්නේ කීයද? 33 කි. ව්‍යංජන අකුරු 33යි. බලන්න 33ට 8ක් එකතු කරලා කීයද කියලා? 8යි 3යි 11න් 1 ඒක මෙතෙන් තරම් ගියා. එතකොට 41යි. 41යි. එතකොට ව්‍යංජන අකුරු 33කි. ඒකට සූත්‍රයක් කිව්වා සේසා ව්‍යංජන. සේසා ව්‍යංජන. ව්‍යංජන අකුරු 43කි. ඊළඟට අපිට දීලා තියෙනවා පහත දැක්වෙන ඡේදයේ පිටපත් කරන්න. මම මේ සම්පූර්ණම ඡේදෙ ලිව්වේ නැහැ. ඡේදේ ටිකක් ලිව්වා. පහත දැක්වෙන ඡේදය පිටපත් කරන අපි ඡේදයක් කියවලා බලමු මොකද තියෙන්නේ කියලා. මේකෙත් ටිකක් තියෙනවා. ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ වඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්ත්‍ය අභික්ඛන්තවන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතා කෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාසි. මේ හරි ලස්සන සිදුවීමක් මේ කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ බණක් දේශනා කරන්න පටන් ගන්න කලින් සිද්ධ වෙච්ච දෙයක්. දැන් මේක මේ ආනන්ද හාමුදුරුවෝ කියන යම් කිසි වැකියක් හැම සූත්‍රයකම වගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝනේ. ආනන්ද හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය දැනගෙන හිටියේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී මේ ධර්මයේ පිළිබඳව ප්‍රශ්න අහන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද හාමුදුරනේ මොකද මේ මංගල සූත්‍රය කියන්නේ? එතකොට ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා මෙන්න මෙහෙම. දැන් මේ මංගල සූත්‍රයට අදාළ කොටසක් වෙන්නේ නැති තියෙන්නේ. ඉතින් බොහෝ සූත්‍රවල මේ පාඩයෙන් තමයි පටන් ගන්නෙ. හරි බලමු. ඒවං මේ සුතං. ඒවං මේ සුතං. ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ මා විසින් ඒවං සුතං. මේ කියන්නේ මා විසින් ඒවං සුතං මෙසේ අසන ලදී. මම මෙන්න මෙහෙම අහලා තියෙනවා. ඒකං සමයං භගවා. එක් කාලෙක එක් සමයක එක් දවසක භගවා කියන්නේ භාග්‍යතුන් වහන්සේ සාවත්තියන් සවැත් නුවර ජේතවනේ. සවැත් නුවර තමයි ජේතවනාරාමේ තිබුණේ. අනාථපිණ්ඩිකස්ස අනේපිඬු සිටුතුමා විසින් කරන ලද ජේතවනය නම් ආරාමේ විහෙරති. භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරයි. අන්න මම මෙහෙම අහලා තියෙන එක සමයක බුදුහාමුදුරුවෝ අනේපිඬු සිටුතුමා විසින් කරන ලද ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට අතකෝ අඤ්ඤතරා. අතකෝ ඉක්බිති අඤ්ඤතරා කියලා කිව්වේ එක්තරා දේවතාවෙක් අභික්ඛන්තාය රත්ත්‍ය. මධ්‍යම රාත්‍රියේ උඩා රැ වුණාට පස්සේ අභික්ඛන්තාය රත්ත්‍ය අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා. කුරු පලාතම වර්ණවත් කරමින් එළිය කරමින් ජේතවනං ඕභාසෙත්වා ජේතවනයට ආවලු. මධ්‍යම රාත්‍රියේ මුළු පලාතම ආලෝක කරගෙන බබුළු වාගෙන ලොකු එළියක් විහිදවාගෙන මේ දෙවියෝ ජේතවනාරාමයට මධ්‍යම රාත්‍රියේ ආවලු. යේන භගවා තේන උපසංකමි. භාග්‍යතුන් වහන්සේ යම් තැනකද තේන උපසංකමි එතනට එළඹියා. වුණ බුදුහාමුදුරනේ කොතෙන්ද? එතෙන්ට ගියා. උපසංකමිත්වා එළඹ එතෙන්ට ගිහිල්ලා භගවන්තං අභිවාදෙත්වා. භගවන්තං අභිවාදෙත්වා. ඒ කියන්නේ අභිවාදනය කියලා කියන වඳිනවා. බුදුරජාණන් වහන්සේ වැඳලා ඒකමන්තං අට්ඨාසි. එකක් පසක වුණා කියලා කියනවා. ඒ කියන්නේ කෙලින්ම ඉස්සරහට වෙන්නෙත් නැතුව පිටිපස්සෙන් වෙන්නෙත් ඈත වෙන්නෙත් නැතුව ඒ එකත් පසක ඉන්නවා කියලා කියන්නේ බණ අහනකොට වාඩි වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව
වාඩුණා අවබෝධයෙන් යුක්තව මේ ආපු ගමනක් නේ. ඔක හරිය ලස්සන කතාවක් තියෙන මංගල සූත්‍රයේ පාඩම ආවහම මම ඒ විස්තරය කියලා දෙන්නම්. ඇයි මෙහෙම එන්න හේතුව උනේ කියලා. ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතායජ්ජ වාසී. උන බුදුහාමුදුරන්ට වැඳලා එකත් පස්ක ඉන්න මේ දෙවියෝ භගවන්තං භාග්‍යවතුන් වහන්සේට ගාතායජ්ජ වාසී ගාතාවක් කිව්වා. ඇවිල්ලා ගාතාවක් කියලා කියන්නේ දැන් මෙතන තමන් ආපු කාරණය බුදුහාමුදුරන්ට සඳහන් කරා මෙන්න මේ විදියට මධ්‍යම රාත්‍රිය මුළු ජේතවනාරාමයේම බබලවාගෙන බුදුහාමුදුරුවෝ මේ ජේතවනේ ඉන්නෝ කියලා දැනගෙන මුළු ජේතවනාරාමයේම බබලවාගෙන ඇවිල්ලා ආලෝකයක් විහිදුවාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා එකත් පස්සට ඉඳගෙන මේ දෙවියෝ ඒකමන්තං චිතාකෝසා දේවතා භගවන්තං ගාථායජ්ජ වාසි භාග්‍යවතුන් වහන්සේට ගාථාව සඳහන් කරාලු ඒ අරගෙන ආපු ප්‍රශ්නය. හරි. එතකොට ඒ ඡේදේ කියලා තියෙනවා මුලින්ම කියලා දෙනවා ඡේදේ පිටපත් කරගන්න කියලා මේ විදිහට ලියා ගන්න කියලා ටිකයි ලියලා තියෙන්නේ. ඔබ සම්පූර්ණ ලියා ගන්න ඕන. ඔබ විසින් පිටපත් කරන ලද ඡේදේ තනිව යෙදී ඇති ස්වර අකුරු යටින් ඉරක් ගන්න. හරි ලේසි. තනිව යෙදී ඇති ස්වර අකුරු යටින් ඉරක් ගන්න. දැන් ස්වර අකුරු දන්නවා අපි 8 දන්නවා. අයන්න ආයන්න යන්න 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 ඒ යන්න ඕ යන්න කියන අකුරු 8. එතකොට මේකෙදි කියන්නේ තනිව තියෙන ස්වර අකුරක් තියෙනවා නම් ඒ යටින් ඉරක් අඳින්න. හරි. බලන්න මෙන්න මේක තනියෙන් තියෙන්නේ ඒ යන්න මෙතන නෑ. මෙන්න මෙතෙන්දී අහු වෙනවා ඒ යන්න නැවතත් තියෙනවා භගවාසාවත්ති යන් විහෙරති ජේතවනේ. මෙන්න තව ස්වර අකුරක් තියෙනවා. ආයන්න කියන්නේ ස්වර අකුරක්. අත කියන තැනත් අයන්න තියෙනවා. මෙතනත් තනියම අයන්න තියෙනවා. මෙතනත් තියෙනවා. මෙතනත් තියෙනවා. ඔය විදිහට ස්වර අකුරු ටික අපිට අඳුර ගන්න පුළුවන් ඉතාමත් ලේසියි. ස්වර අකුරු 8යි තියෙන්නේ. අයන්නෙන් තියෙන ටික මුලින් ලකුණු කරගෙන යනවා. ඒත් හරි නැත්තම් හැබැයි කියවගෙන එනකොට ස්වර අකුරක් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් තැනට හදාගත්තා නම් බුද්ධිය ඒක තමයි වැදගත් වෙන්නේ. නැත්තම් අයන්න බලලා අයන්නේ තියෙන ඒවා බලන්න. ඒකට නැත්තම් මේ ඡේදය 8 සැරයක් බලන්න වෙනවා. කොහොම හරි කමන්නේ අර උත්තර ලියනකොට කාලෙත් ඉතුරු කරගෙන දක්ෂ විදියට උත්තරය අපිට තියාගන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. අනේ ඊළඟට කියනවා පාලි අක්ෂර මාලාව නිවැරදිව ශබ්ද නගා උච්චාරණය කරන්න. ඒකට හෝදිය ශබ්ද නගා උච්චාරණය කරන්න ඕන. මේක මතක හිටින්නම් අපි මුලට ශබ්දයට ඇහෙන්න කියනවා. අයන්න ආයන්න යන්න ඊයන්න යන්න ඌ යන්න ඒ යන්න ඕ යන්න කක ගගන චට දදන චට දඩන තත තදන පප වබම යරලව සහල අං කියලා කවියක් වගේ පාඩම් කරගත්තා නම් හරි ඉක්මනට මේක පාඩම් හිටිනවා. පාඩම් වගේම ලියන්නත් පුරුදු වෙන්නට ඕන. එම අකුරු ස්වර ව්‍යංජන වශයෙන් වෙන වෙනම මතකයේ කියන්න. ශබ්ද නගල කියලා මතකෙන් මුලින්ම ස්වර 8 පාඩම් කරගන්නවා. ඊට පස්සේ ව්‍යංජන 33 පාඩම් කරගන්නවා. ඉතින් මේක එහාට මෙහාට යනකොට උනත් කොළ කෑල්ලක ලියලිවලා අතේ තියාගෙන නිතරම කියවනම් මේකට වැඩි වෙලාවක් යන්නේ හරි ඉක්මනට අපිට පාඩම් කරගන්න පුළුවන් අභ්‍යාස ටිකක් කරගන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපේ පළවෙනි පාඩම. අපි ඊළඟට හම් වෙමු දෙවෙනි පාඩමෙන් තාමත් ඉක්මනට. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.